සිව් සද්ධම් කාව්‍ය ධර්මදේශනාංක 2 මතට පෙම්බැඳි මිනිසුන් දේශකයාණෝ ශාස්ත්‍රවේදී පූජ්‍ය සූර්යමල්ගම ධම්මාලෝක ස්වාමින් වහන්සේ. නුඹ වන්නු පුන් සඳ ලෙසිනා දම් කිරණින් හදවත නියුනා මෙත් කරුණා බුදු ගුණ ගලනා සම්බුදු පාළඟ වැඳ වැටුණා මෙත් කරුණා බුදු ගුණ ගලනා සම්බුදු පාළඟ වැඳ වැටුණා තුන් කල් තතු නිතැතින් දකිනා ගුණ දහමින් නැන වඩනා සිව්දලදාවන් සිප හමනා වඳිනෙමි සදහම් කඳ දෙසනා සිව්දලදාවන් සිප හමනා වඳිනෙමි සදහම් කඳ දෙසනා බැමිසුන් කළ සසරේ ඇදෙනා අහස පුරා පිරිතරු ලෙසිනා කෙලෙසුන් හල රහතුන් සිටිනා සාසන කෙත වැන්දෙමි බැතිනා කෙලෙසුන් හල රහතුන් සිටිනා සාසන කෙත වැන්දෙමි බැතිනා දේව සුර නර සැනසුනා පෙර බුදුන් වදහල දම් රසින් දහම් එළියෙන් ලෝක සෞසත සැනසුවා පෙර සංගරුවන් ඉමග වඩිමින් දෙසමි කවි බන අසනු මැන සුප හන්සිතින් තිදොර සංවර කරන් පින්වත ඉන්න සිල්වත් උලෙසින්. පින්වතුනි, සයුරක්වන් උතුම් බුදුදහම අපේ මුළු ජීවිතයටම දිවෝසුවක්. එවන් බුදුදහම මිනිසාගේ ලෞකික හා ලෝකෝත්තර වූ අරමුණු දෙසා කියා දෙන යහමාවත් අප්‍රමාණයි. අද අපි අහන්නේ එවැනි වැරදි මාවතක් අපේ ජීවිතයක අනුගමනය කළහොත් වැරදි මාවත නිසා අපිට අත්වන විනාශය පිළිබඳව කියා දෙන දහම් කාරණාවක්. සිල්වත්ව තොන්දර සංවරව මේ දහම් කරුණ දෙස අපේ සවන් යොමු කරමු. උම්මත්තකා විකත ලජ්ජ ගුණා භවಂತಿ දීනා සදා ව්‍යසන සෝක පරායනාච ජාතා භවේසු විවිදේසු විරූපදේහා පීත්වා හලාහල විසංව සුරාවිපඤ්ඤා සුරාවෙන්ම ජීවිතය ගෙවෙන්නේ
හලාහලය වැනි මතින් මැරෙන්නේ සසර ගමන ගැන මෙවැනි එවුන්නේ සම්බුදු හිමියන් මෙලෙස දේශන්නේ උම්මත්තක වයි දිවියගේ වන්නේ ලැජ්ජා බය දෙක නෑ ආඳුනන්නේ දිලිඳු ලොවක දුක් කඳුළු සාලන්නේ විරූපිතය මුහුණකි දෙස් වන්නේ මත්වතුරට ලොල්ලෝ මිනිසුන් මනුලව ජීවිතය උමතු බවත් ලැජ්ජාව සහ බය නොමැති නිසා ජීවිතය විනාශ කරගන්නවා මරණින් පස්සේ ඔවුන් භවයේ නොයෙක් වූ දුක්ඛිත තත්වයන් වල ජීවත් වෙමින් මනුස්ස ලෝකයේ උපදිනවා නම් එවැනි ජීවිතයක දිලිඳු බවත් දුක්ඛිත භාවයේත් පිරීලා විරූපිත වූ ස්වરૂපයකින් ජීවිතය අවසන් කරනවා ලෝතුරා බුදුහාමුදුරුවෝ මත් වතුරේ ආදීනව ගැන මෙහෙම දේශනා කරන්නට යෙදුනා මත් වතුරක් නිසා රාජෙකුන් පෙරදාක වෙනසී ගිය ආරුම අවසන දුක සෝක ලෝතුරු බුදු පියා තිලොවට ජාගදේක සතහට මෙත් සිතින් මෙලෙස දේසුසේක දඹදිව බරණැස කිරුල දාරන්නේ සුන්දර බිසවකි රජුට සිටින්නේ පුංචි පුතෙක් එහි අඳුර මාකන්නේ රටට වඩා පුතු රජුට වාටින්නේ ටිකිරිසිනාවෙන් මැදුර පීරෙනවා බොළඳ කතාවෙන් සිනාමැවෙනවා රටේ අනාගත කිරුල වැඩෙනවා පොඩි පුතු මෙලෙසින් හුරතල් වෙනවා අරුත් නොමැති වදන් වැලයි උපමා නැති සිනා පෙලයි අනාගතේ සිහින මැවේ අපේ ලොවම පුතේ නුඹයි මගේ රටේ අනාගතේ කිරුල දරන පුංචි පුතේ මැවිලා සුබ හීන හිතේ දිවාරයේ රජ කෙරෙතේ දිවාරයේ රජ කෙරෙතේ රජ දේවිය තුටු වෙනවා රජු හඬදී හිනහෙනවා පුංචි පුතා නැලවෙනවා සතුට මැදුර රජයනවා සතුට මැදුර රජයනවා බරණැස කිරුල දරන මහරජුරුවන්ටත් අගබිසවටත් ලස්සන පුත් කුමාරයෙක් ඉපදුනා මේ පුංචි පුතාට මේ දෙපළ ගොඩක් ආදරය කරා රජුට පුතා තරම් ලෝකෙ වෙන කිසිම දෙයක් නැති තරම් මේ තරම් ආදරයෙන් ඇතිදැඩි වෙන පුත් කුමාරයා නිතරම රජ්ජුරුවොත් බිරිඳත් එකතු වෙලා නලවනවා ඔවුන් ඒ සතුට අත්විඳිමින් මේ විදිහට කාලයක් ජීවත් වුණා රජු කුමරුවා සෙනෙහසකිනි
වඩන්නේ එනමුදු නාරක සිරිතක් ඔහු රකින්නේ සුරාවටයි මතටයි පෙම් කරන්නේ පිපසට පාවා මත් වතුරයි පෙවෙන්නේ රජු හැමදාම මාසටයි දේව පුරුදු කරේ වතුරක් ලෙසට උගුරට මත් වතුර පෙරේ මොහොතින් මොහොත රාජුගේ සිහි නුවණ මැරේ සමදානමුදු මැදුරේ එක් සතෙකු මැරේ නිතරම ආන කරයි රාජු ආර කැමියාට මසවුල් පිසින ලෙස දිනයේ වාරු තුනට පෙරදිනගෙනේ මස් පෝයක් ඇතිදාට මුළු තැන්ගෙයි පිහිය සැමදා රතු පාට රජතුමා තමන්ගේ පුතාට ආදරය කරන තරමටම ඔහු තවත් දෙයකට ආදරය කරා. ඒ තමයි මත් වතුර. මත් වතුරත් සමගම රජ්ජුරුවෝ තවත් ජීවිතයට හුරු කරගත්ත නරක පුරුද්දක් තිබුණා. කොහේ හරි සතෙක්ගේ මාංශයක් උයලා කන්න මේ රජ්ජුරුව ආස කරා. හැමදාම මාලිගාවේ එක සතෙක් හරි මැරෙනවා රජ්ජුරුවන්ගේ කෑමට. කිසිම දවසක ඒක මග ඇරුණේ නැහැ. මස් කටු කන්න වාසලේ බල්ලන් ගිජුය පෙර පොදිනක සිදු වූ දෙය බිහිසුනුය රජුහට උයන්නට තිබූ මසාවුල් හරිය රජගෙයි සුනකයෙකු කයි විපතක මුලය මසවුල් නැතිව කුස නොපිරෙයි රජාගේ හෙට දිනය නම් මගේ දිවියේ අබාගේ මා මරණවා නියතයි ඉර හඳ වාගේ අර කැමි සිංහයා දුටු සාවෙකු වාගේ රජුහට කීව මුත් නෑනුව වැටහෙන්නේ එනිසයි රජ බිසව හමුවී පවසන්නේ රජදේවියනි මට නෑ දැන් වැටහෙන්නේ කෙලෙසද රාජුට මේ වාගමා පවසන්නේ දැන් කිසිවක්ම රාජුහට පවසන්න එපා
හිට දින යෝදමු පැනයෙන් ගැලවෙන්න උපා රජකුමරුවන් උන්නොත් ළඟ සෙනේ පපා රජු කෑමවත් ප්‍රිය නෑබිය වන්න එපා. පින්වතුනි, මේ මාලිගාවේ පෝය දිනයකට පවා මස් උයනවා. ඒක නතර වුණේම නෑ. ඒ වගේ දවස්වලට කලින් දවසේ මස් ගෙනහැල්ලා තියලා පහුවදා උයන්ට ගන්නවා. දවසක් වාසලේ ඉන්න සුනකෙක් මේ මස් ටික කනවා. අරක් කැමියා, ඒ කියන්නේ වාසලේ කෑම උයන තැනැත්තා, මේ සිදුවීමෙන් ගොඩක් බය වෙනවා. ඔහු රජදේවිය මුණ ගැහිලා සිදු වූ සියල්ල සැලකරනවා. ඇය කියනවා, බය වෙන්න එපා. හෙට උදේ අපි මේ සඳහා පිළියමක් යොදමු. පුතා ළඟ ඉන්නවා නම් කවදාවත් රජ්ජුරුවෝ කෑම ගැන හොයන්නේ නැහැ. එහෙම කියලා අරක් කැමියාගේ හිත සනසනවා. උදෑසනම සුරාමතින් රජු පැමිණෙනවා. රාජබොජුන් වළඳන්නට දැන් සැරසෙනවා. රජදේවිය රජු උකුලේ කුමරු හොවනවා. පුතුහුරතල් කරමින් රජු බොජුන් බුදිනවා. වෙනදා වගේ අද ආහාර රස නැත්තේ. මැටිගුලි වගේ කොතනද මස් ඇත්තේ. අර කැමි මෙහෙට වර ඇයි මස් පිසුවේ නැත්තේ. මේ කද කන්නේ කිය පුතු දෑතට ගත්තේ. රජතුමනේ මාට සමාව දෙනු මැන මගේ අතිනි වාරදක් වූවේ. සුරාමතින් ඔබ කෝප නොවනු මැන සුනකයෙකුයි මස් ටික කෑවේ. කොතරම් කීවද අර කැමි වැඳලා රජුගේ කෝපය තව වැඩි වේ. මිහි කතනුලන මහාපරාදෙක සෙවණැල්ලක් ඉහළට මාතුවේ. සෙවණැල්ලක් ඉහළට මාතුවේ. පහුවදා උදෑසනම රජ්ජුරුවෝ භෝජනාගාරයට ආවා ආහාර ගන්න. ආහාර ගන්න ලෑස්ති වෙනකොටම බිසව පුංචි පුතාව රජ්ජුරුවන්ගේ උකුලෙන් තියනවා. පුතා හුරතල් කරන ගමන් රජ්ජුරුව ආහාර ගන්නවා. අවාසනාවක මහත පිංගතුනි, ටික වෙලාවකින් රජ්ජුරුවන්ට තේරෙනවා තමන්ගේ කෑම වේලේ සුපුරුදු ආහාරය නැති බව. ඊතා කෝපයෙන් අරක් කැමියාට බැනවදිනවා. අරක් කැමියා අසරණ වෙලා කොච්චර කීවත් මේ රජ්ජුරුවන්ට තේරෙන්නේ නැති හින්දා ඔහු නිහඬව ඉන්නවා.
සිහිය විකල් වෙලා ඉන්න රජ්ජුරුව මත් වතුරෙන් උමතු භාවය නිසාම තමන්ගේ උකුලේ උන්න පුංචි පුතා වොස්සලා කියනවා මේකද මම කන්න ඕන කියලා. ඒ තරම් ආවේශයකින් රජ්ජුරුව රකුසෙක් වගේ ක්‍රියා කරනවා. මතින් රක්ත නිත් රකුසෙකු ලෙසින්නේ දැතෙහිරව පුතු බියවී හඬන්නේ එපාහිමියනේ දේවිය යදින්නේ වේගෙන් පුතුව රජු පොළොවේ ගසන්නේ රජුවන කරයි අර කැමියෝ අසාපිය මේ පොඩි එකා පෙති පෙති ලෙස කපාපිය මම කියනා ලෙසට තෝ වැඩ කරාපිය මේකා කපා කෑමට අද උයාපිය විරිමත නිසා රාජුගේ නෙත් ආන්දවේය තම පුතු රාජුට පෙනුනේ මාසා බුල්සේය දරුසෙනෙහාස පාවා රාජු හාට නොදැනේය පුදුමෙකි නොවේ පින්වත එහි තතුවේය සුරාවෙන් මත්තුණු රජතුමා තමන්ගෙම රුහිරෙන් දාව ඒ සුරතල් පුතණුවන් රටේම අනාගත සිහිනය සිතක් පපුවක් නැති කෙනෙක් වගේ දේවියේ පා කියමින් හඬද්දී දෑත ඔසවලා පොළවේ ගහනවා. මේ සිදුවීම දකින දේවිය හයියෙන් හඬා වැළපෙනවා. පින්වතුනි, ඒ පුතාගේ මස්ම අනුභව කරන්න මේ රජුරෝ සූදානම් වෙනවා. අපේ ශාසන ඉතිහාසයේ කියවෙන කතාවල මෙවැනි දේ සිදු වෙලා තියෙනවා. අම්මට තාත්තට මැණිකක් වැනි දරුවා සෙනෙහස් මාවතේ සිහි වටනය දරුවා සුන්දර මලක් වාගේ පින් බර දරුවා බේබදුකම නිසා පෙති පෙති ලෙස කැපුවා ලෙහි අත ගගා හඬනවා පුතුගේ අම්මා රත් පැහැ මස් වැදලි තෙල් හැලියට දැම්මා කළ හැකි දෙයක් දෝපියෙකුට මෙය සම්මා
තම පුතුගේම මස් මේ රජු ගිල දැම්මා සයුරක් කුමට පිපසට දිය බින්දක් නැති කුසුමක් කුමට ලස්සන වූව සුවඳ නැති නීතිය කුමට වරදට දඬුවමක් නැති අප්පා කුමට පුතේකුට සෙනෙහසක් නැති පොළවේ ගහලා මරපු තමන්ගේ පුතාව පෙති පෙති කපලා තෙල් තාච්චියකට දාලා උයලා ආහාරයට ගත්ත මේ රජ්ජුරුවෝ තමන්ගේ කුස පුරවා ගන්නවා සුරාවෙන් මත්තුණු රජතුමාට ආහාරයට ගත්තේ තමන්ගේම පුතාගේ මස් කියලාවත් තේරුම් ගන්න බෑ තාත්තා කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා අපිට පුදුමත් හිතෙනවා පින්වතුනි අද මලගයකි මේ සුවිසල් රජමැදුර නීතිය හදන රජු හට දඬුවම් කවර දේවිය හඬයි මුළු රැය යහනේ වැතිර හිරු නැගේවි දිනයක් නිමවි එවාර දසමාසේ කුසේතියා රැකගත් මගේ පුතේ කුසේම නුඹ සිටියානම් මෙලෙස නොවෙයි පුතේ නුඹ වෙනුවෙන් එරුණ කිරට නුඹ ඕනලු පුතේ ගිය ලෝකෙට මටත් එන්න පාර කියන් පුතේ නුඹේ පියා රකුසෙකුවි නුඹ බිල්ලට ගත්තේ මවකගෙමෙන් පිය හදවත ඇයි සෙනෙහස නැත්තේ මගේ හදවත පැලිලාමා ඇයි මැරෙන්නේ නැත්තේ නුඹ මගේම පුතුවේවා සසරේ මතු මත්තේ දස මාස කුසදාර මින් වැදු පුතුනේ සෙනෙහස හින්දා හදවත රිදුනේ මතකය නුඹ ගැනමයි මාගේ පුතුනේ කෙලෙසක ඉවසන්නද දුක ඉතිනේ එදා දවස මුළු රජමාලිගාවම මළගයක් වගේ ඒ දවස කෙමෙන් ගෙවිලා යනවා රාත්‍රිය උදා වෙනවා දේවිය තවමත් පුතා ගැන සිහි කරමින් හඬා වැළපෙනවා රාත්‍රිය කෙමෙන් ගෙවිලා ගිය තැන පසුවදා උදෑසන ළඟා වෙනවා
උදයම අවදි වූ රජු හිඳිනේ යහනේ සිදු දෙය සිහිනය කිය යලි සිතුනේ දේවිය හඬන හඬ රජුගේ කන වැකුනේ කුමටද හඬන්නේ දේවිය රජු අසනේ කලබල වී රාජු නැවත අසන්නේ කොමගේ කුමරා කොහෙද සිටින්නේ දේවියයි මේ කඳුළු සාලන්නේ පුංචි පුතා අපේ ඇයි නොපෙනෙන්නේ කිම මහරජුනේ එහෙම ආහන්නේ කුමරා මැරුවේ ඔබගේ ආතින්නේ රකුසෙකුවාගේ ඔහු බිලිගන්නේ ඇයි දෙවියනි මේවා නොපෙනෙන්නේ දිවියේ සම්පත දරුවන් නොමවේද ආදරයේ සිහි වටනය පුතු සාන්ද සුරාමතට දරුවන් නොපෙනෙන්නේද දරුවන් හැදුවේ මරාදාමන්නද දරුවන් හැදුවේ මරාදාමන්නද දේවිය පවසනාදය දැන් වැටහෙන්නේ එය සත්දේයකි මා ආතිනිය සිදුවන්නේ මේ මොනවාද දේවියනි මා කරගන්නේ රජු හිස බාදා ගෙන මෙලෙසට පවසන්නේ මගේ ලෙයින් ඇදු එකම පුතාහට මගේ අතින් මාරණය දුන්නේ මත් වතුරෙන් මාට අහිමි වුණා මාගේ පුංචි පුතා මැණිකක් වැන්නේ මින් මතු රජකම කෙලෙස කරන්නද මගේ හිත නෑ දැන් වාවන්නේ ආයේ නම් මම සුරාව බොන්නේ සමාවයන් මාට පොඩි පුතුනේ සමාවයන් මාට පොඩි පුතුනේ උදෙන්ම අවදි වුණ රජ්ජුරුව තමන්ට සිදුවූදේ ගැන සිහිනයක් වගේ හිතලා කල්පනා කරනවා. ඒ වෙලාවේදී රජතුමා දකිනවා යහනෙම කෙළවරක ඉඳගෙන අඬන තමන්ගේ ස්වාමිදුවනිය. අහනවා මොකද ඔබ හඬන්නේ? කෝ අපේ පුතා. ඒ වෙලාවේ රජදේවිය කියනවා මොනවද මේ රජතුමනි අහන්නේ? ඊයේ ඔබගේම පුතා මරලා මස් කාලා එයින් කුස පුරවගෙන දැන් මේ වගේ දේවල් අහන්නේ ඇයි? රජතුමා කල්පනා කරනවා මේ සියල්ල සිහිනයක් නෙමෙයි මගේ අතින් සිදුවුණු වැරද්දක් කියලා.
ඒ වෙලාවේ සියල්ලම සිදු වෙලා ඉවරයි පින්වතුනි. තමන්ගේ එකම දරුවා තමන්ගේ අතින්ම මරලා ඒ මාංශයෙන්ම කුස පුරවා ගන්න තරම් එදා ඒ රජුරෝ දරුණුනේ මත් වතුර නිසාවෙන්. රටකට අනාගත රජ කෙනෙක් තාත්තෙකුට අම්මෙකුට දයාබර පුතෙක් අහිමි වුණා. මත් වතුර දරුවෝ විතරක් නෙවෙයි අපිට අහිමි කරන්නේ. එදා අතීතයත් අද වර්තමානයත් මත් වතුර අපිට බොහෝ දේ අහිමි කරලා තියෙනවා. මොහොතකට ඒ පිළිබඳව සිහි කරමු. රජ මැදුරේ සිටු මැදුරේ උන්මහා මග වැටුනේ මාත් දියහින්දයි වැඩිහිටියන්ගේ පවුල් ජීවිතේ අවුල් වුනේ මාත් දියහින්දයි පාසල් දරුවන් උමතුව වූයේ පාසලටත් මත් දියහින්දයි උමතු ලෝකයේ අමුතු චරිතවල අඩු ආයුෂ මත් දියහින්දයි කිරිපැණි වාගේ අයියලා මල්ලිලා රණ්ඩුනේ මත් දියහින්දයි පුංචි එවුන්ගේ සුන්දර ලෝකෙට වෛර හිතත් මත් දියහින්දයි වැඩිහිටියන් තම දූවරු කෙලෙසන සුනක පුරුදු මත් දියහින්දයි මිනිස්සුන්ගේ මනු සත්ගුණ මැකුණේ අධික විසැති මත් දියහින්දයි මිනිස්කම නම්මුතුම් වරම ලද මිනිසුනේ දුන් වරම ගැන සිතන වෙහෙසිලා තිරිසනුන් වත් නොබොන රහමෙරක පැටලිලා ලද වරම කෙලෙසගෙන වීමුලා මත්දියෙන් තෙත් වෙලා සිත්නුවන් මත් වෙලා මහපාරෙ කානුවල වැතිරිලා ගෙදර එන අප්පලා පිළිගන්නේ අම්මලා මත් යකා අම්මාව හඬවලා මේ වගේ ගොඩක් දේවල් මත් වතුර නිසාවෙන් අපේ ජීවිතවලට අහිමි වෙනවා. පුංචි දරුවෙක්ට අහිමි වුණ අනාගතය පිළිබඳව මෙන්න මේ විදිහට ඒ පුංචි පුතා අපිට කියනවා. ආසා ඇතත් ඉගෙනීමට පොඩි පුතුට බීමත් පියා හින්දා නැත හිත සතුට ගෙදරදි පොඩි පුතුට ගෙනෙනා දුක් ගැහැත දරුවෙක් කියයි නිවසේ තාතු මේ ලෙසට තාත්තා හැමදාම හවස බීලා එනවා අසරණ මගේ අම්මාහට ගුටි බැට දෙනවා අතේ තිබෙන පාඩම් පොත්
වීසි කරනවා පාසල් යන ගමනට මගේ අගුළු වැටෙනවා ඉගෙනීමෙන් නැනකිරුලක් පළඳින්නට ආසයි හොඳ ළමයෙක් වීලා මට ලොකු වෙන්නට ආසයි ඒ පැතුමන් අම්මාගේ කඳුළු වලට හේදෙයි මත් වතුරෙන් දරුවන්නේ මල් පැතුමන් පරවෙයි මත් වතුරෙන් දරුවන්නේ මල් පැතුමන් පරවෙයි ධනය නැති වෙලා සේසත සිඳුනා සිටු මන්දිර වූව අහිමියුනේ මහදන සිටුවරු මහමග වැටුනේ සුරාපානයේ ලදවරුනේ අහස වහල විය පොළොව යහන විය හිඟමනටයි දීවි මග රැකුනේ සුරාවතුරවල මත් වැටි දුම තුල සක්දෙව් සම්පාත් නැත රැඳුනේ සක්දෙව් සම්පාත් නැත රැඳුනේ තාත්තලාගේ මත් වතුර හින්දා දරුවන්ගේ අනාගත හීන අරමුණු බලාපොරොත්තු සියල්ලම විනාශයට පත් වෙනවා මහා ධනවතුන් මහමග හිඟමන් යදින අය බවට පත් වෙන්නේ මත් වතුර හින්දා මත් වතුර දුම්වැටිය මේ සියල්ලෙන්ම අපේ ජීවිතයට ලබා දෙන දේ සක් දෙව් සම්පත තරම් වටින්නේ නැහැ පින්වතුනි ජීවිතවලට වින කරනා සුරාවට අද ඇත ඉල්ලුමක් ලෝකය පුරාවට දරුවන් නැදී යතිමත් ලොව ඊනාවට නොමනාකම් නිසා උන් ගොස් ආගාදෙට සරු ඵලයකිනි සාරු පැලයක් හටගන්නේ සරු පොළවකය ඒ ගස පාල දරන්නේ සිතගත මාතින් ලෙඩ වුණ හොත් දරුවන්නේ මතු පරපුරම සාවි බාල නැති උන් වන්නේ රට දැය සාමය සුරැකීමට සාවි දෙන්න මත්ලොව හීනයෙන් දරුවනි පිබිදෙන්න නුඹ ජීවයයි මතු පරපුර රැකගන්න නැතහොත් සිහල දැය වාඳ වෙයි දැනගන්න ජාතියක් රැකෙන්නේ ශක්තිවන්ත මිනිසුන් ඉතුරු වුණොත්
මත් වතුර මිනිස්සුන්ගේ කායික මානසික ශක්තිය නැති කරනවා. ඒ හින්දා අපේ ජාතියත් අනාගතයේදී පිරිහෙන්න මත් වතුර එක හේතුවක් බවට පත් වෙනවා. මත් වතුරෙන් ජාතියක් වඳ වෙන්නට පුළුවන් ඒ නිසාවෙන්. මහා බාරක් වී ලොකු පුතා දැන් නිවසේ කාර්යදර කරනවා. සිය වාරක් කීවත් අහන්නේ පුතා දුම් වැටි උරනවා. රහමේ රත් මගේ ලොකුම දරුවා උමතු මිනිසෙක් කරනවා. මහමේ රක්සේ දුක දරාගෙන අපේ අම්මෙක් හඬනවා. අනේ පුතේ මල්ලිත් දැන් සුරාව බොයි කියා. අම්මා කියයි මගේ පුතේ නුඹ හැදියන් කියා. ඒ කිසිවක් අහන්නේ නෑ මුරන්ඩුකම තියා. පරම්පරා කුලවත්කම් මත් වතුරට ගියා. පරම්පරා කුලවත්කම් මත් වතුරට ගියා. පාසලේ අවසාන පන්තියේ ඉගෙන ගන්නේ ලොකු පුතා. ගෙදර එන්නේ රැවෙලා පුතු පරුස වචනෙන්මයි කතා. තාත්තා නැති නිසා දරුවන් බැලිය යුතුමයි නිතිපතා. කෙලෙස තේරුම් කරලා දෙන්නද ගහනවා මට ලොකු පුතා. තමාගේ පුතා ඉගෙන ගන්නවදියම මත් වතුරට දුම් මැටියට පෙම් බැඳ හින්දා අද අපේ අම්මලා ගොඩාක් දුක් වෙනවා. තමන්ගේ පරම්පරාවාදී වූ සියලු ගෞරවනීය කාරණාවන් මේ මතින් විනාශයට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි, මත් වතුර අපේ ගෞරවයත් සමාජයේ පිළිගැනීමත් අපට නැති කරනවා. පුළුවන් කාලේදී දෙමාපියන් හාට ගුටි බැට දී දාස වද දීලා වැඩිහිටියන් වී අඹුදරුවන් ආට සුරාරකුසු වෙස් වැඩ දාලා නැටු නාඩගම් දැන් නටන්න බෑ අතපය ඇත විරසක වීලා නිවන් දකින්නට පෙරුම් පුරන්නේ ඒ වුණාට සුදු රෙදි ඇඳලා දසමසක්ම මව් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කළාම ඉල්ලන්නේ මව් ඇඟලේමයි අපි බඩගින්නට පෙර හඬාම
කිරිදුන් අම්මාට ගුටි බැට දීලා නින්දා අපහාස කළාම කළ ඒ පව් යන්නේ බුදු හිමිහාට මල් පූජාවන් කළාම මල් පූජාවන් කළාම මේ මගේ පුතනුවෝ කියලා වඩාගන්නේ මන්ද පුතා පොළොවේ ගසා මරලා මසට කන්නේ මන්ද පුංචි උන්ගේ සිහින ලෝකය විසුණු කෙරුවේ මන්ද සිතන්නට කාලයයි මිනිසුනි මතට ආලය බැන්ද තමාගේ දරුවන් වගේ වුන් කෙලෙස දැමුවේ මන්ද මුලින් පෙම් බැඳි බිරිඳ පෙළමින් මතට පෙම් කළේ මන්ද මතින් මත්වී මව්පියන් හට දුක් දෙවන්නේ මන්ද සිතන්නට කාලයයි මිනිසුනි මතට ආලය බැන්ද මතින් මත්වෙලා මුළු ජීවිතයම අවාසනාවට බරව ජීවත් වෙලා අවසානයේදී ඔවුන්ගේ ජීවිත අවසන් වෙනකොට මල් පූජාවන් සිල් රැකීම් ආදියෙන් තමන් මෙතෙක් මව්පියන්ට දුන්න වදවලින් බිරිඳට දරුවන්ට කළ හිංසාවලින් බේරෙන්නට උත්සාහ ගන්නවා. පින්වතුනි, බුදුදහම නම් ජීවිතේ ප්‍රතිපත්තිගරුකව ගත කරන්න, එක මොහොතක ජීවිතේ කළ වැරද්ද තව වරක් සිදු නොකරන්න. මතට පෙම් බඳින මිනිසුනි, මොහොතක් හිතන්න අපි අපේ ජීවිතේ මතින් එකතු කරගත් දේ මොනවාද කියා. මියගිය නෑමිතුරන් සැනසේවා චිරකල් දෙවියන් අප රැක දේවා දෙවියන් දිව ඊසුරින් සාපිරේවා සියලු දෙනා ලොව සුවපත් වේවා බුදු ගුණ සුවඳින් ලොව සැනසේවා සදහම් දහරින් සිත් නැහැවේවා මහා සංගරුවනින් ලොව බැබලේවා සියලු දෙනා ලොව සුවපත් වේවා මත් බව දිවියෙන් ඈතට යේවා තිරිසන් ගති ගුණ අවදි නොවේවා සතුට නිරෝගී භව සුරැකේවා සියලු දෙනා ලොව සුවපත් වේවා දුකින් පෙළෙන සත දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත බිය නැතිවෙත්වා සොවින් පෙළෙන සත සොම්නස් වෙත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව
ඒ අවසන් වූයේ සිව්සද්දහම් කාව්‍ය ධර්මදේශනාංක 2 මතට පෙම්බැඳි මිනිසුන් කාව්‍යමය ධර්මදේශනාවයි. දේශකයානෝ ශාස්ත්‍රවේදී පූජ්‍ය සූරියමල්ගම ධම්මාලෝක ස්වාමින් වහන්සේ.